දරුවනේ අලුත් මාතෘකාවක් ශ්‍රිත. එහෙනම් අපි මාතෘකාව ලියමු. ශ්‍රිත කියලා. හැමෝම ලියන බලන මාතෘකාව ශ්‍රිත. ශ්‍රිත. right. ඒක යටතේ පළවෙනි මාතෘකාව ලියමු අපි ආදායම් ශ්‍රිත. ආදායම් ශ්‍රිත. පළවෙනි මාතෘකාව ආදායම් ශ්‍රිත. ආදායම් ශ්‍රිත. ඒක යටතේ ලියාගන්න ඉස්සෙල්ලා අපි මොකද්ද මේ ආදායම කියලා කල්පනා කරලා බලමු. මොකද්ද මේ ආදායමක් කියලා කියන්නේ? අපි හිතමු මෙහෙම. දැන් අපි අලුතෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්නවා. මේ පටන් ගන්න ව්‍යාපාරය අපි හිතමු අපි මේ පටන් ගන්න ව්‍යාපාරය බේකරියක්. එතකොට මම මොකද කරන්නේ? පොඩි කඩ කෑල්ලක් කුලියට අරගෙන ඉවර වෙලා මේකේ ඩෙස් එකකුයි බංකෝකුයි අරගෙන පොඩි බේකරියක් පටන් ගන්නවා. මේක කරන්නේ මම පාන් විකුණන එක. ඔන්න පාන් විකුණන එක. හරිද? ඔන්න පළවෙනි දවසේ මම පාන් රාත්තල් 3ක් තියාගෙන හිටියා විකුණන්න කියලා. පාන් රාත්තල් 3ක් තියාගෙන හිටියා මේ බේකරිය විකුණන්න කියලා. එතකොට මේ පාන් රාත්තල් 3ක් තියාගෙන හිටියාම දරුවනේ අපි හිතමු මම මේ පාන් රාත්තලක් විකුණන්නේ එකක් රුපියල් 60 ගාන. එතකොට දරුවනේ මේ වගේ මම පාන් රාත්තල් කීයක් විකුණනවද? මේ වගේ පාන් රාත්තල් මම 3ක් විකුණන්න තමයි තියාගෙන ඉන්නේ. එතකොට මම මේ පාන් රාත්තල් 3ක් විකුණනවා කියලා කියන්නේ දරුවනේ මට එකක් රුපියල් 60 ගන්න. ඒ කියන්නේ 60 rupees. ඒ වගේ 3ක්. ඒ කියන්නේ මට කොච්චර ආදායමක් හම්බ වෙනවද? මට හම්බ වෙනවා රුපියල් 180ක් මේක වික්කාම. රුපියල් 180ක් හම්බ වෙනවා. 180 rupees හම්බ වෙනවා. ඒ කියන්නේ දරුවනේ මට මේ හම්බුනේ ආදායමක්. අපි මේ ආදායමට අපි කියනවා revenue කියලා. revenue. මේක අපි revenue function කියලා කියන්නේ. එතකොට රුපියල් 60 ගානේ අපි පාන් රාත්තල් 3ක් විකුණනවා. ඒ කියන්නේ රුපියල් 180ක් මට හම්බ වෙනවා. මේ හම්බෙන ආදායමට අපි කියනවා sales turnover කියලා. sales turnover. හරිද? ඒ කියන්නේ මගේ විකුණු පිරිවැටුප. ඒ කියන්නේ එකක් රුපියල් 60යි ඒ වගේ 3ක් රුපියල් 180ක් 180 rupees මගේ මේක වික්කහාම මට 180 rupees මගේ ලාච්චියට වැටෙනවා. හරිද? මේ පාන් රාත්තල් 3 මගෙන් යනවා 180 rupees මට මේ බේකරි එකෙන් මට හම්බ වෙනවා. එතකොට දරුවනේ මේක අපි මේක හොයන්න පොඩි සූත්‍රයක් ලියා ගමු. හරිද? එතකොට මොකක්ද මේකට තියෙන සූත්‍රය? ඒ කියන්නේ අපි ආදායම අපිට හම්බ වෙන හදන සූත්‍රය මොකක්ද? එතකොට මම මේ සූත්‍රය ලියන්න රෙඩ් කලර් එකෙන් revenue එක හොයන්න. revenue එක අපි හොයුවේ කොහොමද? අපි එකක මිල price per unit එකක මිල වැඩි කරා අපි මොකද Q වලින්. හරිද? එකක මිල වැඩි කළා Q වලින්. මොකද්ද පුතේ P කියන්නේ? P කියන්නේ එක් ඒකකයක මිල. price per unit. එක් ඒකකයක මිල. P price per unit. හරිද? කීයද price per unit මේකේ? rupees 60 rupees. එතකොට Q quantity. Q එක. අපි මේ තමයි විකුණන ප්‍රමාණය. sales quantity එක. මේක quantity එක. විකුණපු ප්‍රමාණය. හරිද? එහෙනම් මගේ ආදායම මට හම්බ වෙන්නේ මං එක ඒකකයක මිල. ඒ කියන්නේ price per unit එක අපි multiply by quantity. P multiply by Q. That is R. R equivalent to P multiply by Q. Okay. right. ඒ කියන්නේ ආදායම සමාන වෙන්නේ මිල වැඩි කරනවා ඒකකයක මිල වැඩි කරනවා විකුණුම එකක ප්‍රමාණය. එතකොට අපිට එනවා
revenue function එක. revenue function එක. එහෙනම් දැන් ඔයාලා ලියා ගන්න ආදායම් ශ්‍රිත එහෙම නැත්නම් revenue function කියලා ලියලා R equal to P multiplied by Q ඒ කියන්නේ price එක එක මිල වැඩි කරනවා විකුණන ලද ඒකක ප්‍රමාණය sales quantity මේක ලියා ගන්න බලන්න එක මිල වැඩි කරනවා sales quantity එකකින් හරිද sales quantity එකකින් එතකොට අපිට එනවා revenue function එක R equal to P multiplied by Q ඒ කියන්නේ R සමානයි P වැඩි කිරීම Q හරිද පුතේ right ලියාගත්තද හැමෝම මේ අපි මේ කතා කරන්නේ functions ගැන දැන් මේ first function එක තමයි revenue function කියලා කිව්වේ first function එක තමයි revenue function කියලා කිව්වේ හරිද revenue function මතක තියාගන්න එහෙනම් revenue එක අපි කොහොමද හොයන්නේ අපි මොන හරි දෙයක් වික්කොත් එහෙම ඒ කියන්නේ අපි මොන හරි sale එකක් කරොත් එහෙම ඒ sale එක කරන unit එකේ price එක අපි number of sales වලින් වැඩි කරාම අපිට හම්බ වෙනවා revenue function එක. හරිද? revenue function එක. හරිද? right. ඒ අපිට හම්බුනේ revenue function එක. මේක අපි මේ short note එක හරියට විදිහට තමයි මම කියන්නේ short note එකට හරියට. ඊට පස්සේ අපිට ඊළඟට අපිට වැදගත් වෙන්නේ cost function ගැන. cost function එක ගැන. මේ අපි කතා කරන්නේ revenue function. ඊට පස්සේ අපි යනවා cost function වලට. පිරිවැය ශ්‍රිත එහෙම නැත්නම් cost function. හරිද? පිරිවැය ශ්‍රිත. right. පිරිවැය එහෙම නැත්නම් cost එකක් අපිට cost එක කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. හරිද? ඒ කියන්නේ cost එක categorize වෙනවා දෙකකට. Divided into two categories. First one is variable cost. මේකට අපි කියනවා විචල්්‍ය පිරිවැය. Second one, fixed cost. මේක අපි කියනවා ස්ථාවර පිරිවැය. සිංහල මීඩියම් ළමයි ඉංග්‍රීසි මීඩියම් ළමයි දෙගොල්ලන්ටම හරියන විදිහට මම මේ කොටස එක්ස්ප්ලেইন කරන්නේ. හරි. පිරිවැය ශ්‍රිතය. cost function එක variable cost එකයි. අපි cost function එක කොටස් දෙකක් තියෙනවා. Categorized into two. One is variable cost, another one is fixed cost. Cost function divided into two categories. First one variable cost, next one is fixed cost. Right. Okay. එතකොට අපි බලමු මොකද්ද variable cost කියන්නේ මොකද්ද fixed cost කියන්නේ මොකද්ද විචල්්‍ය පිරිවැය කියන්නේ මොකද්ද ස්ථාවර පිරිවැය කියන්නේ කියලා. හරිද? right. දැන් අපි හිතමු මේ ඔන්න මගේ shop එකේ මම මේ shop එක ගත්තේ මම මේ bakery එක පටන් ගත්තේ මේ bakery එකට මම rent එකක් ගෙවන්න ඕන. rent එකක් ගෙවන්න ඕන රුපියල් 10,000 rent එකක් ගෙවන්න ඕන. monthly 10,000 ගෙවන්න ඕන. හරිද? 10,000 ගෙවන්න ඕන. එතකොට මේක rent එක. හරිද? මේක rent එක. ඊට පස්සේ මට මේ පාන් රාත්තලක් හදන්න හරිද? මට cost per unit එක පාන් රාත්තලක් හදන්න මට යනවා රුපියල් අපි හිතමු 50ක් යනවා. rent එක 10,000යි. හරිද? rent එක 10,000යි.
ඊට පස්සේ එක පාන් රාත්තලකට හරිද මට යනවා cost එක 50 rupees යනවා 50 rupees යනවා හරිද එතකොට දරුවනේ මට කියන්න what is the fixed cost what is the variable cost මොකද්ද විචල්්‍ය පිරිවැය මොකද්ද ස්ථාවර පිරිවැය මේකෙන් කොයි එකද ස්ථාවර කොයි එකද විචල්්‍ය මට කියන්න බලන්න දැන් දරුවනේ මේකේ බලන්න මේ රෙන්ට් එක කියන එක හරිද රෙන්ට් එක කියන එක දැන් අපි හිතමු මම මේ ෂොප් එක පටන් ගත්තේ ජනවාරි මාසේ හැබැයි ජනවාරි මාසේ පටන් ගත්තට මට මේ කඩේ වැඩ ඒ කියන්නේ ඒකට රිපෙයාර් කරන්න ඕන වුණා අලුතෙන් පේන්ට් ගන්න ඕන එතකොට මම මේ ෂොප් එකේ ජනවාරි පටන් ගන්න ප්ලෑන් කරලා මම රෙන්ට් ඇග්‍රීමන්ට් ගෙවුවට මම මේක පටන් ගන්නේ මාර්තු මාසේ මම ඒක හදන්න මොඩිෆයි කරා එතකොට නමුත් මම මේ රෙන්ට් එක ගෙවන්න ඕනේ ජනවාරි මාසෙත් ගෙවන්න ඕනේ පෙබරවාරි මාසෙත් ගෙවන්න ඕන මාර්තු මාසෙත් ගෙවන්න ඕන මේ වෙනකම් රෙන්ට් එක ගෙවන්න ඕන හැබැයි කීය මම මේක පාන් හැදුවේ නැහැ කියලා මට මේක රෙන්ට් එක ගෙවන්න පුළුවන්ද නැතුව ඉන්න පුළුවන්ද බෑ පාන් හැදුවත් නැතත් මම මේකේ රෙන්ට් එක ගෙවන්න ඕන එතකොට පුතේ මේක හැමතිස්සෙම අපි අනිවාර්යෙන් ගෙවිය යුතු cost එකක් නේද ඒක වෙනස් වෙන්නේ නැහැ මම පාන් හැදුවත් නැහැ කියලා වෙනස් වෙන්නේ නැහැ එතකොට අපි මේ වගේ වට කියනවා මේ වගේ cost වලට අපි කියනවා fixed cost කියලා fixed cost fixed cost fixed cost හරිද එතකොට මේක පාන් හැදුවොත් විතරයි මට යන්නේ cost එක පාන් රාත්තලක් හැදුවොත් 50ක් යනවා පාන් රාත්තල් 10ක් හැදුවොත් රුපියල් 500ක් යනවා එක පාන් රාත්තලක්වත් හැදුවේ නැත්නම් මට කීයක්වත් යන්නේ නැහැ ඒක හැමතිස්සෙම number of units ගණනත් එක්ක වෙනස් වුණා එතකොට අපි මේකට කියනවා variable cost VC variable cost ඒ කියන්නේ මේක fixed වුණා මේක variable වුණා හරිද එහෙනම් අපිට දැන් cost function එක හැදෙද්දී අපිට මතක තියාගන්න තියෙන්නේ අපිට පිරිවැය වර්ග දෙකක් තියෙනවා ඉගෙන ගන්න. One is variable cost, another one is fixed cost. There are two categories, variable cost and fixed cost. එතකොට අපිට මේකට යන මුළු පිරිවැය හොයන්න කිව්වොත් total cost එක හොයන්න කිව්වොත් අපිට මේ process එකට යන total cost එක හොයන්න කිව්වොත් අපිට මොකක්ද කරන්න තියෙන්නේ total cost TC කියලා මම කියනවා total cost එක හොයන්න කිව්වොත් මට මේකට ඕන වෙනවා මොනවද fixed cost එක fixed cost කියන්නේ මොකද්ද මේ තියෙන ස්ථාවර පිරිවැය ඊට පස්සේ අපිට ඕන වෙනවා total variable cost මුළු විචල්්‍ය පිරිවැය ඔන්න මම එතන යටින් ලියන්නම් මේක කිව්වේ total cost මෙතන අපි fixed cost මේක add කරනවා total variable cost සිංහලෙන් ළමයි ලියා ගන්න බලන්න මේක මුළු පිරිවැය සිංහල මීඩියම් ළමයි මුළු පිරිවැය සමාන වෙන්න ස්ථාවර පිරිවැයට මුළු විචල්්‍ය පිරිවැය එකතු කරාට පස්සේ හරිද ස්ථාවර පිරිවැයට එකතු කරනවා මුළු විචල්්‍ය පිරිවැය. එතකොට තමයි අපි කියන්නේ මොනවා කියලාද මුළු පිරිවැය කියලා. හරිද? එහෙනම් cost function එක කොටස් දෙකයි variable cost, fixed cost, total cost එක equivalent වෙන්නේ fixed cost plus total variable cost. right. එහෙනම් පොඩි note එකක් දාගන්න බලන්න. පොඩි note එකක් දාගන්න. variable cost එකට අපි එකතු කරනවා total variable cost. හරිද? right. right. ඊට පස්සේ අපිට තව function එකක් ඕන වෙනවා. ඒක profit function එක. මොකද්ද profit function එක කියන්නේ? profit එක කොහේද මොකද හොයන්නේ? profit function. මේක කරනවා.
profit function මොකක්ද profit function ලාභශ්‍රිතය මොකක්ද ලාභශ්‍රිතය කියලා කියන්නේ ලාභශ්‍රිතය එහෙම නැත්නම් profit function මොකක්ද ඒ ලාභශ්‍රිතය එහෙම නැත්නම් profit function කියලා පුතේ ලාභය අපි කොහොමද ගණනය කරන්නේ ලාභය කියලා කියන්නේ profit එක ඒ කියන්නේ ලාභය හැදෙන්නේ කොහොමද ලාභය හැදෙන්නේ අපිට හම්බෙන ආදායමෙන් ඒ කියන්නේ R වලින් අපිට අඩු කරන්න තියෙනවා මොකද්ද අපිට තියෙන පිරිවැය C එක R - C ඒ කියන්නේ profit equal වෙන්නේ profit equivalent to revenue minus cost revenue minus cost මතකද revenue minus cost එතකොට අපි දැන් revenue එක හොයන විදිය මතකයි අපිට revenue එක අපි මොකද හෙව්වේ P multiply by Q R හෙව්වේ එහෙමයි C කිව්වේ කොහොමද cost එක අපි කොහොමද හෙව්වේ total cost එක කොහොමද හෙව්වේ total cost එක අපි හෙව්වේ variable fixed cost එකට total variable cost එකතු කරලා තමයි මේක අපි හෙව්වේ හරිද මේක තමයි අපි profit function එක කියලා කියන්නේ එහෙනම් පොඩි short note එකක් දාගන්න profit function එක profit equivalent to R minus C revenue minus cost revenue කියලා කියන්නේ මොකද්ද ආදායමෙන් අපි අඩු කරනවා පිරිවැය cost එක එතකොට තමයි අපිට ලාභය වෙන්නේ අපි හැමතිස්සෙම business එකක් කරන්න ගියාම ඒක profitable නැද්ද කියලා අපි බලන්න profitable නම් අපි මේ business එක කරගෙන යනවා අපි loss නම් අපි මේ business එක කරනවද අපිට තේරෙනවා නම් regularly මේක loss making business කියලා අපි මේක කරන්නේ නැහැ එතකොට අපි මොකද කරන්නේ ඒ ව්‍යාපාරය close down කරනවා හරිද right ඒක වහලා දානවා එහෙනම් දැන් අපි එන්නේ අවස්ථාවට ලාභද පාවුලද කියලා බලන පොඩි අවස්ථාවක් තියෙනවා. අපි එහෙනම් ඊළඟට අපි එන්නේ අවස්ථාවට. හරිද? right. දැන් මේකත් මම එහෙනම් වත් කරනවා. break even point සමච්ඡේදන ලක්ෂ්‍ය break even point සමච්ඡේදන ලක්ෂ්‍ය මොකද්ද මේ break even point කියලා කියන්නේ මොකද්ද මේ break even point කියලා කියන්නේ break even point කියලා කියන්නේ දැන් අපි හිතමු මෙහෙම ඔන්න මම business එක පටන් ගන්නවා business එක පටන් ගත්තාම මට ලැබෙන ආදායම total revenue එක ඔන්න total cost එක මේකේ තියෙන total revenue එකයි total cost එකයි මම මෙතන ලියාගෙන යනවා හරිද ඔන්න total revenue එකේ cost එක ලියාගෙන යද්දී මේක profit ද loss ද කියලාත් අපි බලමු profit නම් P loss නම් L හරි loss right දැන් මගේ ආදායම අපි හිතමු මගේ ආදායම ලක්ෂයයි revenue එක ලක්ෂයයි නමුත් මගේ cost එක 200,000 පුතේ මේක profit ද loss ද revenue එක 100,000 cost එක 200,000 loss එක එහෙනම් කොච්චරද මේක මට loss එකක් loss making business 100,000 loss maker හරිද revenue එක total revenue 100,000 total cost 200,000 then loss is 100,000 okay then total revenue is 200,000 total revenue එක වැඩි වෙනවා 200,000 වලට total cost එක ඔන්න අපි හිතමු sorry මේක 300,000 වලට වැඩි වෙනවා
total cost එක අපිට වෙනවා 320 rupees 320 rupees. දැන් බලන්න revenue එක ලක්ෂ 3යි. අපේ පිරිවැය 3,20,000යි. කොච්චරයිද loss එක? loss එක 20,000යි. දැන් loss එක පොඩ්ඩක් අඩු වෙලා. අපේ ආදායම වැඩි වෙලා ටික කාලයකට පස්සේ අපිට තියෙන පාඩුව අඩු වෙලා. හරිද? ඊට පස්සේ තව තැනකදී අපේ ආදායම ලක්ෂ 4කට යනවා. Total revenue goes to 400,000. Total cost it also 400,000. එහෙනම් මෙතන profit loss කොච්චරද? profit එකකුත් නැහැ loss එකකුත් නැහැ. මේකෙන් deduct කරාම කීයද? 0 nil figure. ඊට පස්සේ තව ටික කාලයක් business එක කරනවා 500,000 වලට revenue එක වැඩි වෙනවා. මගේ cost එක 450,000. එහෙනම් මෙතන කොච්චරද profitද? 50,000 profit. මේක වැඩි වෙනවා 800,000 වලට. ඔන්න. එතකොට මගේ cost එක 600,000. ඔන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? මගේ profit එක 200,000 වලට වැඩි වෙනවා. දැන් බලන්න මගේ මුලින්ම business එක පටන් ගත්තාම start of the business there is a loss. ඊට පස්සේ ඔන්න loss එක අඩු වෙගෙන යනවා. 100,000 loss වුණා. ඊට පස්සේ 20,000 loss වුණා. ඊට පස්සේ එක තැනකදී ඒක 0 වුණා. ඊට පස්සේ මොකද වුණා? ඒක profit වෙන්න පටන් ගත්තා. profit එක 50,000 වුණා. ඊට පස්සේ 200,000 profit වැඩි වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ business එක දැන් ටික ටික හොඳ අතට හැරෙනවා. ඒ කියන්නේ ඔන්න ලක්ෂයක් තිබුණා. cost එක 200,000 වුණා. ලක්ෂ 3ක් තිබුණා. මේක 320 වුණා. 400,000 550. ඒ කියන්නේ මේක loss making business එක අපිට profit making business වුණා. loss එක එන්න අඩු වෙලා decrease වෙනවා. profit එක එන්න increase වෙනවා. ඔන්න ওই විදිහට තමයි business එකක් පටන් ගත්තාම තියෙන්නේ. එතකොට මෙන්න මේ point එක බලන්න. මේ point එකේදී අපිට profit උත් නැහැ, loss උත් නැහැ. මෙන්න මේ point එකට අපි කියනවා break even point. loss උත් නැහැ, profit උත් නැහැ. loss උත් නැති මේ profit උත් නැති තැන අපි මේකට කියනවා සමච්ඡේදන ලක්ෂය. break even point. සමච්ඡේදන ලක්ෂය. break even point 400,000. It's 0 නේ. profit උත් නැහැ, loss උත් නැහැ. 0. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් අපි කියනවා break even point එකක් කියලා. break even point. හරිද? break even point. මේ වගේ තැනකට අපි කිව්වේ break even. ලාභත් නැහැ, පාඩුත් නැහැ. ලාභත් නැති, පාඩුත් නැති මෙන්න මේ අවස්ථාව අපි කියනවා මොකක් කියලාද? break even point. හරිද? අපිට මේක විභාගෙදී ගාක් වෙලාවට වැදගත් වෙනවා. මෙන්න මේ වගේ ගාණක් දුන්නාම. එතකොට අපි මේක ගණන් හදන්න ඉස්සෙල්ලා ඔන්න ඔය ටික අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන. හරිද? ඔය ටික දැනගත්තට පස්සේ අපිට මේකේ second part එකට යන්න පුළුවන්. second part එකට යන්න නම් අපිට මතක තියාගන්න කීපයක් තියෙනවා. මොකක්ද තීපේ? අපි කතා කරා මේකේ cost function එක කතා කරා. cost function එක. ඊට පස්සේ අපි කතා කරා revenue function එක කතා කරා. revenue function එක. ඊට පස්සේ cost function එකේදී අපිට cost දෙකක් ඉගෙන ගත්තා. මොකක්ද cost දෙක? එකක් fixed cost අනිත් එක total variable cost. revenue එකේදී revenue එක අපි හෙව්වා P multiply by Q. P කියන්නේ මොකද්ද? price per unit. ඊට පස්සේ Q කියලා කියන්නේ quantity එක. එතකොට මේ දෙකම සමාන වෙනවා නම් මේක සමාන වෙනවා නම් equal වෙනවා නම් අපි ඒකට කිව්වා මොකක් කියලාද? අපි ඒකට කිව්වා break even වෙනවා කියලා. සමච්ඡේදනය වෙනවා. break even. cost equal to revenue. cost equal to revenue නම් අපි ඒකට කිව්වා break even වෙනවා කියලා. හරිද? ඔන්න ඔය ටික තමයි අපි මේ කතා කරේ. මේක තමයි summary එක මේ පාඩමේ. මේ summary එක මතකයි නම් අපිට ගණන් වලට යන්න හරි පහසුයි. හරිද? එහෙනම් ඔන්න ඔය ටික ඉස්සල්ලාම මතක තියාගන්න පොඩි note එකක් දාගන්න short note එකක්. ඔන්න ඕක තමයි අපිට break even point වල cost analysis වල
නැත්නම් profit analysis වල firstම part එක.